අයගොන් සුබදෑසනක් වේවා. සුබදෑසනක් වේවා. සුබ කියන්න මේ දවස්වල හොඳින් ශබ්ද නගා අපිට අඩුම ගානේ සුව වෙන්න කලින් අපිට පරිස්සම් වෙන්න පුළුවන්ද කියලා කල්පනා කරන්න ඕන කාලයක් මේක. ඊයේ දිනෝෂන් දෙනක එකපාරටම ගණන් මේ කියන්නේ යන්න උදේ පාන්දර කියලා. මට ඕක අද උදේත් මතක් වුණා. ඕකට ආයි විශේෂඥ උපදෙස් එක්කම සාක්ෂි දෙන්නම් අද උදේ වැඩසටහන අතරතුරේ. හොඳයි අද අගෝස්තු මාසේ 31 වෙනිදා මේ මාසේ අන්තිම දවස. හෙට අලුත් මාසයක් උදා වෙනවා. සාමාන්‍යයෙන් සැප්තැම්බර් මාසය කියලා කියන්නේ දිනෝෂන් මේ සාහිත්‍ය මාසෙනේ. නමුත් මේ වර ඉතින් සාහිත්‍ය මාසය කියලා දැන් ඔය පොත් සල්පිල් පොත් ප්‍රදර්ශන මුකුත් තියන්න හම්බෙන්නේ නැහැ. ඉන්දිකත් පොතක් ලියලා තින්නේ. ඉන්දික අපේ නිෂ්පාදකතුමා. දෙවෙනි පොත් දෙකක් පොත් ගොඩක් ලියලා තිනවා. මේ අලුතෙන් පොතක් එන්නත් තියෙනවා. අද අගෝස්තු 31 වෙනිදා හෙටට කලින් දවස විශේෂයෙන් මතක් කරන්න කැමති ඩයනා කුමරිය මිය ගිහිල්ලා අද වෙනකොට වසර 1997 දී තමයි එතුමිය මිය ගියේ. එතකොට 20 ගණක් වෙනවානේ. ඔව් 14ක් වෙනනේ. 97 24ක් වෙනවා සමහරවිට. පොදු ජනතාවගේ කුමරිය හෙවත් ඩයනා කුමරිය කියලා තමයි අපි අයව හැඳින්වුවේ. 1961 ජූලි මාසේ 1 වෙනිදා තමයි ඇය උපත ලබන්නේ. ඩයනා ෆ්‍රාන්සස් ස්පෙන්සර් තමයි ඇයගේ නම. ඇය 1997 අගෝස්තු මාසේ 31 වෙනිදා ප්‍රංශයේදී සිදු වුණු රියනතුරකින් තමයි මිය ගියේ. අපි දන්නවා බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි කුමාර චාල්ස් කුමාරත් එක්ක තමයි ඇය විවාහ වුණේ. ඩයනා ගැන කතා කියනකොට අපිට ඔය HIV රෝගයෙන් වැළඳුණු විශේෂයෙන්ම අප්‍රිකානු රටවල් වල ජනතාව වෙනුවෙන් දරුවන් වෙනුවෙන් ඇය පෙනී සිටිය හොඳ සමාජ සේවිකාවක් විදිහටත් කතා බහට ලක් වෙන අවුරුදු 36ක් ආයු වළඳා තමයි ඇය භව ප්‍රාප්ත වුණේ. එහෙම නැත්නම් අවුරුදු 36ක් ජීවත් වෙලා ඉඳලා තමයි මිය ගියේ. ඇයගේ කතාවේ විවිධ චිත්‍රපට නිර්මාණය වුණා, විවිධ කතා බහ කරන්න ගත්තා සහ මිලියන 75ක ජනතාවක් ඩයනා කුමරියගේ විවාහ මංගල්‍ය රූපවාහිනිය ඔස්සේ නරඹුවා කියලා කියන මේ තරම් වාතාවරණයක් එහෙම නැත්නම් මේ තරම් රූපවාහිනී විකාශයක් ඒ කාලේ තිබුණේ නැතුවත් ලෝකේ වටිනාම දේ ඔබේ පවුලයි කියලා ඩයනා කුමරිය කියලා තියෙනවා. දැන් මට තිබුණ ගැටලුවක් දිනෝෂ වටිනාම දේ පවුලයි. හැබැයි පවුල අතහැරලා ඩයනා කුමරිය යනවනේ. මේ යන්නෙත් ඩොඩිත් එක්ක ගිහිල්ලා. මේවයි මොකද්ද කතා කරන්නේ? නැති දේද වටිනවා කියලා කතා කරන්න කියන එක දැන් එක එක අය අදහස් පළ කරද්දි Taman විසින් ගොඩනගාගත්තු දේ හොඳම දේ කියලා අදහස් පළ කරන කණ්ඩායම් ඉන්නවා. හැබැයි ඉතින් චාල්ස් අතහැරලා ගිහිල්ලා වෙන කෙනෙක් එක්ක ඉඳලා තමයි මිය දෙන්නේ. අය කියන ලෝකේ වටිනාම දේ පවුලයි කියලා. ඔබ සතුටින් සිටින විට ඔබට බොහෝ දේට සමාව දිය හැකියි. ඔබ සතුටින් සිටින විට ඔබට බොහෝ දේට සමාව දිය හැකියි. බුද්ධික දැන් ඩයනා කුමරිය ගැන කතා කළානේ. ඩයනා කුමරිය පුවත් මවන්නියක්. පෙරේද නෙමෙයි ඊයේ උදේ වෙනකනුත් දිනේෂ් ප්‍රියන්ත හේරත් කියලා කෙනෙක් ගැන දැනගෙන හිටියේ කීප දෙනෙක්. හැබැයි අද වන විට පුවත් නිර්මාණය කරන චරිතය බවට පත් වෙනවා දිනේෂ් ප්‍රියන්ත හේරත්. මිනිස්සු ප්‍රවෘත්ති නිර්මාණය කරනවා, ප්‍රවෘත්ති විසින් නැවත මිනිස්සු ප්‍රතිනිර්මාණය කරනවා. මිනිස්සු ප්‍රවෘත්ති නිර්මාණය කරනවා, ප්‍රවෘත්ති විසින් නැවත මිනිස්සු ප්‍රතිනිර්මාණය කරනවා. එනිසා තමයි ඊයේ උදේ වෙද්දිත් අපි කතා නොකරපු දිනේෂ් ප්‍රියන්ත හේරත් ගැන මුළු රටක් කතා කරන්න පටන් ගන්න. ඒ කතා කරන්නේ ප්‍රවෘත්ති වලින්. ඒ කතා කරන්නේ ප්‍රවෘත්ති වලින්. ප්‍රවෘත්තියක තියෙන බලය, ප්‍රවෘත්තියක තියෙන ජවය, ප්‍රවෘත්තියක ස්වභාවය තේරුම් ගන්න මේක හොඳම උදාහරණයක්. දිනේෂ් ප්‍රියන්ත හේරත් කෙනෙක් ගැන තමයි අද ජාතික පුවත්පත්වල සිරස්වල මුළු මනින්ම වගේ ලියවෙන්නේ. දිනේෂ් ප්‍රියන්ත සහ සමිත දුලාන් මේ දෙදෙනා වෙනුවෙන් පුවත්පත් සිරස්වල ලියවෙනවා, සුබ පැතුම් කරනවා. මේ තමයි මිනිස්සු පුවත් මවන හැටි සහ පුවත් විසින් මිනිස්සු ප්‍රතිනිර්මාණය කරන හැටි. අපි යමු අද පුවත්පත්වල ප්‍රධාන පුවත් සිරස්වල බලන්න. අද දින මින පුවත්පත විතරක් නෙමෙයි පුවත්පත් ගණනාවකම ප්‍රධාන ප්‍රවෘත්තිය එයමයි. අපේ රට රනින් බබලවපු ලෝක වාර්තාවකට අපේ රට ගෙන ගියපු ඒ වීරෝදාර ක්‍රීඩකයා රණවිරුව ගැනයි අද කතාව.
ශ්‍රී ලංකා මාතාව රනින් බබලනවා. දිනේෂ් ප්‍රියන්ත හේරත් පැරා ඔලිම්පික් වංශකතාව වර්ණවත් කරයි කියලායි අද දිනවෙන පුවත්පත මුල් පුවතට යොදාගෙන තියෙන්නේ. ජනපති අගමැති විපක්ෂ නායක සුබපතති උසස් වීමක් ලැබෙයි කියලා සඳහන් කරලා තියෙනවා. ශ්‍රී ලංකා මාතාව රනින් බබලවමින් පැරා ඔලිම්පික් වංශකතාව වර්ණවත් කර දිනේෂ් ප්‍රියන්ත හේරත් ටෝකියෝ පැරා ඔලිම්පික් උළෙලේ හෙල්ල විසිකිරීමේ සවුවෙන් ඊයේ ලෝක වාර්තාව සමග රන් පදක්කමක් දිනාගත්තා කියලා සඳහන් කරලා තියෙනවා ඒ දිනවෙන පුවත්පත. බුද්ධික අද දිවයින පුවත්පත ඉතාම ආකර්ශනීය සිරස්තලයක් මේකට වාර්තා කරනවා. අම්මේ මම ලෝකය දිනුවා කියලා මේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඈත ගමක ඉන්න අම්මට ජපානයේ ඉඳලා මේ රටක් දිනපු පුතා ලොවක් දිනපු පුතා කතා කරලා කියනවා. එහෙම නේද? ඔව් අම්මේ මම ලෝකය දිනුවා. දිනේෂ් දිව ඉනම රනින් සරසයි. යුද්ධයේදී වෙඩි වැදිලා පුතා හමුදාවට ගියා කියලා අම්මා කියනවා. රණවිරු දිනේෂ්ට උසස් වීමක් මේ සාජන් තනතුරේ ඉඳලා මාණ්ඩලික නිලධාරී එක තනතුර දක්වා උසස් වීම ඊයේ දවසේදී ලබා දුන්නා. ශෛලේන්ද්‍ර සිල්වා ජෙනරාල්තුමා සහ ජනාධිපතිතුමා විසින් අත්සන් නියුතුව තමයි ඔහුට පිරිනමන්න කටයුතු සංවිධානය කරලා තියෙන්නේ. ඊයේ දවසේදීම එය ප්‍රචාරය කරා විකාශය කරා. ඒ වගේම තමයි සමිත ගැන අද පුවත්පත් ගණනාවක සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තමයි දිනේෂ් ගැන සඳහන් කරලා තියෙනවා. දිනේෂ් ප්‍රියන්ත පළවෙනි ස්ථානය ගන්නකොට සමිත තුන්වෙනි ස්ථානය ගන්නවා. දැන් දිනේෂ්ගේ කතාව අද මව්බිම් පුවත්පතත් ප්‍රධාන සිරස්තලයේ හැටියට වාර්තා කරනවා. ලංකාවේ දිනේෂ්ගෙන් ලෝක වාර්තාවක්. පැරාලිම්පික් ඉතිහාසයේ පළමු රන් පදක්කම දිනයි. පැරාලිම්පික් හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් තමයි මේ ජයග්‍රහණ ලබාගෙන යුද හමුදාවේ සැරෙන් තනතුරේ සිට බලලත් නිලධාරී තනතුරට උසස් වීමක්. ජනපතිගෙන් අගමැතිගෙන් සුබවතුම් දුලාන්ගෙනුත් ලෝකඩ පදක්කමක්. අපි දුලාන් ගැනත් කියලා ඉඳමුකෝ. එහෙම නැත්නම් මේ දැවැන්ත ජයග්‍රහණයේ රන් පදක්කමින් වැහිලා යන්න හොඳ නැහැ ලෝකඩ පදක්කම. මොකද දුලානුත් තමන්ගේ අවස්ථා තුනෙන් අවස්ථා දෙකකදීම තමන්ගේ හොඳම කාලය වාර්තා කරමින් ආවේ. අලුතෙන් ලෝක වාර්තා තියමින් වගේ ආවේ. අලුතෙන් තමන්ගේ වාර්තා අලුත් කරමින් ආවා. හැබැයි තුන්වන වටේදී තමයි තුන්වන අවස්ථාවේදී තමයි ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයා දුලාන් පහු කළා හෙල්ල විසිකලේ. ඒ නිසා දුලාන්ගේ සම්මානය දුලාන්ගේ පදක්කමත් අපිට රන් පදක්කමක් වගේම වටිනවා. ඊළඟට F46 කියන කාණ්ඩය යටතේ තමයි F කියලා කිව්ව මේ ෆීල්ඩ් නැත්නම් පිටිය කියන අදහසනේ දෙන්නේ. ඒතර F46 කියන ඉසව්වෙන් තමයි හෙල්ල විසි කරලා ලෝක වාර්තාවක් තියන්න ලාංකීය ක්‍රීඩකයෙක් සමත් වුණේ. ඒ දිනේෂ්ගේ කතාවේ තියෙන වැදගත්කම තමයි දිනේෂ් 2008 අවුරුද්දේදී මානුෂයේ මෙහෙයුමේදී කිලිනොච්චිවල සටන් කරද්දී ඔහුගේ මේ එක අතක වැලමිටෙන් පහළ කොටසක උණ්ඩ 3ක් වදිනවා. ඔහු රෝගාබාධයට ලක් වෙනවා. ඔහු ආබාධිතව ඉන්නවා. ඊට පස්සේ නැවත වතාවක් ඒ කියන්නේ මිනිහෙක්ගේ අදිෂ්ඨානය නසන්න බෑ. පරදින්න පුළුවන්. වරදින්න පුළුවන් හැබැයි පරදින්නේ නැහැ කියන කතාවට දිනේෂ් හොඳ උදාහරණයක් ලබා දෙන්නේ. ඒ අනුව 2012 විතර ඉඳලා මේ ක්‍රීඩාව පටන් ගන්නවා. ඒකේ ප්‍රතිඵලය තමයි රියෝ ඔලිම්පික් කුලලේදී ඔහුට ලෝකඩ පදක්කමින් සෑහීමකට පත් වෙන්න සිද්ධ වෙනවා. රියෝ පැරාලිම්පික් කුලලේදී ඒ වතාවෙත් ඔහු නතර වෙන්නේ නැහැ. ඒ කියන්නේ සතුර අත අප්‍රාණික කළත් ඔහු නතර වුණේ නැහැ. ඊළඟට රියෝ පැරාලිම්පික් කුලලේදී ලෝකඩ පදක්කම අරගෙන ඒත් නතර වුණේ නැහැ. ඔහු මේ ගමන යන්නේ මං කොහොම හරි රන් පදක්කමක් දිනනවා කියලා රන් පදක්කමක් සහ ලෝක වාර්තාවක් තබනවා. ඒ නිසා අපිට ඕනම මොහොතක ජයග්‍රහණය කරන්න ඕනේ කියලා හිතුවොත් ජයග්‍රහණය කරන්න පුළුවන් කියන අදිෂ්ඨානය ලබා දෙනවා. ඒක තමයි කතාව. දිනේෂ් පළවෙනි උත්සාහයේදී මීටර 62.58ක් හෙල්ල විසි කරලා තියෙනවා. ඒ ඉසව්වේදී රන් පදක්කම ගන්න සෑහීමකට පත් වුණා. මීටර 67.79ක් දෙවන වතාවේදී හෙල්ල විසි කරනවා. ඒකත් එක්ක තමයි ඔහුට ඔහුගේ හොඳම වාර්තාව සහ ලෝක වාර්තාවට යන්න හැකියාව ලැබිලා තියෙන්නේ. ඊට අමතරව මතක් කරන්න කැමති මෙහි පැරණි ලෝක වාර්තාව හිමි කරගත්තු ක්‍රීඩකයා ඉන්දිය ක්‍රීඩකයාත් මෙහිදී තරඟ වදිනවා. ඔහු මීටර 63.97කින් තමයි 2016 රියෝ පැරා ඔලිම්පික් ක්‍රීඩාවලදී ඔහුගේ වාර්තාව පිහිටවලා තිබුණේ. 2016 දී රියෝ ඔලිම්පික් උළෙලදී දිනේෂ් ප්‍රියන්ත ලෝකඩ පදක්කම දිනාගත්ත දිනුෂ කිව්වා වගේම එහිදී F46 කාණ්ඩයේ වැලමිටෙන් පහළ අතක් අප්‍රාණික හෝ අහිමි යන ක්‍රීඩා වර්ගීකරණයට යටත්ව තමයි ඔහු ක්‍රීඩා කරේ කියලා අද පුවත්පත් තොරතුරු වාර්තා කරලා තියෙනවා. ඒක සතුටුදායක පුවතක් වගේම සහන් එලියක් පහළ වෙනවා. අද දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලය වෙන්නේ ඒක.
තව සති දෙකකින් ඔව් තව සති දෙකකින් කොවිඩ් අඩු වෙනවා කියලා ඔන්න කතා කරනවා. අපි බලන් හිටියේ මේ කතාවට. නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහත්මයා ප්‍රකාශ කරනවා තව සති දෙකකින් ඔන්න කොවිඩ් අඩු වෙනවා. කොවිඩ් අඩු වෙන්නේ කොහොමද තව සති දෙකකින් කියන කතාවේදී අපි හැමෝම බලාගෙන හිටියා දැන් ලොක්ඩවුන් එකකට ගියාම එහෙම නැත්නම් කොහොමත් රට වහලා තියෙනකොට මේ පාලනය විය යුතුයි කියලා. නමුත් බොහෝ දෙනා කියන්න පටන් ගත්තා රට වැහුවා කියලා. ඒකට වහලා නෑ නේද? පොඩ්ඩක් පාරට ගිහිල්ලා බලන්න කොයිතරම් වාහන යනවද, මිනිස්සු ජනතාව කොයිතරම් යනවද කියලා. නමුත් ජනතාව දැනුවත් වෙලා වැඩ කටයුතු කරා කියන එකයි මේ වෙලාවේ අපි විශ්වාස කරන්නේ. ජෙනරාල් චවින් සිල්වා මෙතුමන් දිගින් දිගටම කිව්වා ජනතාව අපේ රටේ ජනතාව හරිම බුද්ධිමත් ජනතාවක් ඉන්නේ. ඔවුන්ට හරියට යමක් කියලා දුන්නොත් ඔවුන් ඒ දේ නොකර ඉන්න එකක් නැහැ කියන රජයේ බලාපොරොත්තුව රජයේ විශ්වාසය තියෙනවා කියන එක සියලුම ජනතාව සම්පූර්ණයෙන්ම වහලා තියාගන්න පුළුවන් කාලවකවානුවක් නෙවෙයි මේක. අපි ආර්ථිකය පිළිබඳව බලන්න ඕන සහ ජනතාවගේ අනිකුත් සැප පහසුකම් සම්බන්ධයෙන් කල්පනා කරන්න ඕන, ආරක්ෂාව සම්බන්ධයෙන් කල්පනා කරන්න ඕන. අද නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහත්මයා ප්‍රකාශ කළා තියෙනවා තව සති දෙකකින් කොවිඩ් අඩු වෙනවා කියලා. ඉදිරි සති දෙකෙන් පසු මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදනගේ හා මරණ සංඛ්‍යාවේ අඩුවක් දකින්නට හැකි වෙතයි නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කරා. මේ වන විට දින 10ක කාලයක් රට තුළ නිරෝධායන ඇඳ නීතිය ක්‍රියාත්මක වෙමින් වෛරසය පැතිර යාම වළක්වා ගැනීමට ගත් පියවරට අනුව ජනතාව හැසිරෙන තිබෙන ආකාරයද ඉදිරි දිනවල වාර්තා වන ආසාදන නැතුව තේරුම් ගැනීමට හැකියාව ලැබෙනවා කියලා ඒ මහතා ප්‍රකාශ කරනවා. දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳ නීති සීමාව කොයි මොහොතක හෝ ඉවත් කරන බැවින් ඊට පෙර ආතුව පොදු ගමනාගමන හා ආයතනවලදී සේවකයන් හසුරුවන නව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද සැකසීමට ඒ අංශවල බලධාරීන් නිසා නිලධාරීන් කටයුතු කළ යුතු බවද හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කරා කියලා සඳහන් කළ තියෙනවා. එහෙම නැත්නම් මේ අපි ගනිපු ක්‍රියාමාර්ග වලින් වැඩක් වෙන එකක් නැහැ කියලයි ඔහුගේ විශ්වාසය. ඒ කියන්නේ බුරුලක් හිතට ගන්න එපා. පටිතද කරගන්න හදන්නේ ආණ්ඩුව රජයේ පටිතද කර ගැනීමට යෝජනා එයි. අද පුවත්පතේ ප්‍රධාන සිරස්තලය මේ පුනරාවර්තන වියදම වැඩි නිසා රජයේ ඉදිරි වියදම් සමාලෝචනය කර වියදම් සීමා කිරීමට යෝජනා එනවා. ප්‍රතිපාදන වෙන් වුණත් ඒ කියන්නේ සල්ලි වෙන් කරලා තිබුණා නම් දැනට ආරම්භ කර නොමැති වැඩසටහන් මිලදී ගැනීම, ඉදිකිරීම, ගොඩනැගිලි නවීකරණයේ తాවකාලිකව අත්හිටුවීමට යෝජනා, මෙතෙක් පත්වීම කර නොමැති තනතුරු සඳහා බදවා ගැනීම කල් තැබීමට යෝජනා, අමාත්‍ය මණ්ඩලය අනුමත කර නැති කිසිදු දීමනාවක්, සුබ සාධන වැඩසටහන්, සංවර්ධන සහායන් හෝ සහනාධාර ලබා දීම නතර කිරීමට යෝජනා කරනවා. වැටුප් නොවන දීමනා, බිල්පත් ප්‍රතිපූර්ණය කිරීම, කාර්යාලයේ නියැලෙන නිලධාරීන්ට පමණක් ඒවා සීමා කිරීමට යෝජනා, සුබ සාධන කටයුතු අවශ්‍යයෙන්ම ප්‍රතිලාභ ලබා දිය යුතු අඩු ආදායම් ලාභීන්ට පමණයි. ඊළඟට ලංකාදීපය කියනවා රජයේ වියදම් වලට දැඩි සීමාවක් කියලා මූල්‍ය අර්බුදයට කැබිනට්ටුවට යෝජනා ඉදිරිපත්ව තිබෙන බවයි ලංකාදීපය සඳහන් කර සිටින්නේ. ඒ අතරේ ලංකාදීපය එහෙම කියද්දී උදේජීව වේකනායක වාර්තා කරනවා අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්තලය සියලු අමාත්‍යාංශවල වියදම් සීමා කෙරෙයි කියලා ඒකට තවත් උඩිනුත් එකතු කරනවා කොටසක් යලිත් වරක් සියලු අමාත්‍යාංශවල වියදම් සීමා කෙරෙයි කිව්වම ඒ කියන්නේ එහෙමනම් මීට කලිනුත් මේම කළා කියන එක නැවත වතාවක් මතක් කරනවා. ඇමති මණ්ඩල අනුමත නොකළ කිසිදු දීමනාවක් බෑ. අලුතින් බඳවා ගැනීම නවතී. වැඩට නොයන දිනවල දීමනා කැපෙයි. ඒ අද අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්තලේ දන්නවා පත්තරමේන්තු ප්‍රධාන අනුග්‍රාහක බවට තමයි නෙස්ටමෝල් කියලා කියන්නේ. ඔබ බලගන්වන්න 100% සූදානම්ින් සිටින නෙස්ටමෝල්ට් අපි හැමදාම ඔබට ආරාධනා කරලා තියෙන අපි උදේට කියනවා හැමදාම ඔබ නෙස්ටමෝල්ට් වෙනුවෙන් රට වෙනුවෙන් ඔබ වෙනුවෙන් අපි වෙනුවෙන් එවන සිතුවිල්ල. ඔබගේ දවසේ සිතුවිල්ල අපි ඉදිරිපත් කරනවා. අපි හැමදාම ඔබට ආරාධනා කරලා තියෙනවා ඔබට යමක් සිතුවිල්ලක් විදිහට නිර්මාණය කරන්න පුළුවන්. එය නෙස්ටමෝල්ට් පේජ් එකට එවුවොත් FB පිටුවට නැත්නම් Facebook පේජ් එකට එවුවොත් අපිට පුළුවන් ඒ තෝරාගෙන ජයග්‍රාහී සිතුවිල්ල ඔබට ඉදිරිපත් කරන්න. අද සූදානම් නෙස්ටමෝල්ට් සිතුවිල්ල ඔබ වෙත අරන් එන්න. ඔව්. අද නයෝමි කෝර්ලගේගේ සිතුවිල්ල තමයි නෙස්ටමෝල්ට් ෆස්ට් කප් සිතුවිල්ල බවට පත් වෙන්නේ. ජයග්‍රහණය සඳහා වේගය අදාළ වන්නේ නැත. මුකුත් නොකර ඉන්නවාට වඩා හෙමින් හරි ඔබේ ගමන පටන් ගැනීම වටින බව මතක තබා ගන්න. ජයග්‍රහණය සඳහා වේගයම අදාළ වන්නේ නැත. ජයග්‍රහණය සඳහා මොනවත්ම නොකර සිටිනවාට වඩා හෙමින් හෝ ඔබේ ගමන ආරම්භ කරන්න අලුත් සිතුවිල්ලක් නෙස්ටමෝල්ට් ෆස්ට් කප් සිතුවිල්ල බවට පත් වෙනවා. ඔව්. ඊයේත් අපි දැක්කේ වේගය නෙවෙයි දුර තමයි එතකොට ජයග්‍රහණය සඳහා පාදක වුණේ. ඒ අනුව හෙට දවසේ ඔබේ සිතුවිල්ල නෙස්ටමෝල්ට් ෆස්ට් කප් සිතුවිල්ල බවට පත් කරන්න පුළුවන්. නෙස්ටමෝල්ට් පේජ් එකේ ඔබේ සිතුවිල්ල ලියන්න.
නෙස්ටමෝල්ට් ඔබව බලගන්වන්න 100% සූදානයි. රත්නින් බබලෝපු පුතුන්ට අපේ ජනාධිපතිතුමා, අපේ අගමැතිතුමා, අපේ විපක්ෂ நாயකතුමා, අපේ ක්‍රීඩා ඇමතිතුමා මේ සියලු දෙනා සුබ පැතුවා. අපි කාටත් අයිති. අපි කාටත් අයිති මේ ක්‍රීඩකයා රටේ වස්තුවක්, රටේ සම්පතක්. අද ජනාධිපතිතුමාගේ සුබ පැතුම ජාත්‍යන්තර ක්‍රීඩා සිතියමේ නොමැකෙන සටහනක්. ජනපතිගෙන් සුබ පැතුම්. තම මව්බිමේ ජයග්‍රහණය වෙනුවෙන් කැපූ දිනේෂ් ප්‍රියන්ත හේරත් ක්‍රීඩකයාට සුබ පතන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කරලා තියෙනවා. 2020 ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී හෙළවෙසි කිරීමේ ඉසව්වෙන් දිනේෂ් රන් පදකමක් දිනා ගැනීම ලංකාවේ පැරාලිම්පික් ක්‍රීඩා ඉතිහාසයේ තුල ලද පළමු රන් පදකම බවත් මව්බිම වෙනුවෙන් හමුදා සෙබළෙකු ලෙසත් සටන් වැද එහි ජයග්‍රහණයටත් දායක වූ සේම ජාත්‍යන්තර ක්‍රීඩා උළෙලකදී ලෝක වාර්තාවක් තබමින් රන් පදක්කමක් දිනා ගැනීම තුළින් දිනේෂ් ජාත්‍යන්තර ක්‍රීඩා සිතියමෙහි නොමැකෙන සටහනක් තැබීම ගැනද තමා සුබ පතන බව ජනාධිපතිවරයා සිය ට්විටර් ගිණුමෙහි වැඩිදුරටත් සඳහන් කර තිබේ කියලා. අද ජනාධිපතිතුමාගේ සුබ පැතුම ඒ වගේම තමයි අගමැතිතුමා සුබ පතලා තියෙනවා. දිනේෂ්ගේ විජයග්‍රහණය ජාතිය ධෛර්යවත් කරන්නක් කියලා අගමැතිතුමා සුබ පතලා තියෙනවා. කොවිඩ් වසංගත තත්ත්වය නිසා මුහුණ පෑමට සිදු වූ අනේක විද බාධාවන් පරාජය කරමින් දිනේෂ් ප්‍රියන්ත හේරත් ක්‍රීඩකයාට රටට දිනා දුන් මෙම විජයග්‍රහණය සමස්ත ජාතිය ධෛර්යවත් කරන්නක් යයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සුපෙනුත් පණිවිඩයක් ඉදිරිපත් කරමින් සඳහන් කරලා තියෙනවා කියලා සඳහන් කරනවා. රණවිරු දිනේෂ් ප්‍රියන්ත 2016 ඔලිම්පික් උළෙලේදීද අපේ මාතෘ භූමියට ලෝකර පදකමක් දිනා දීමට සමත් වුණා. ඒ අනුව අපේ රටට ඔලිම්පික් පදකම් දෙකක් දිනා දුන් එකම සහ පළමු ක්‍රීඩකයා දිනේෂ් ප්‍රියන්ත කියලා අගමැතිතුමා ප්‍රකාශ කරලා තියෙනවා. මේ විජයග්‍රහණය සමස්ත ජාතිය ධෛර්යවත් කරන්නක් සෙසු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටද සිය උපරිම දක්ෂතා දක්වමින් අපේ සිංහ දජය ඉහළටම ඔසවා තැබීමට මෙම ජයග්‍රහණය හේතුපාදක වේවායි පතමු කියලායි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ප්‍රකාශයෙන් සඳහන් කරන්නේ. ඒ වගේම බුද්ධිකයෝ වගේ විපක්ෂ නායකතුමා, ක්‍රීඩා ඇමතිතුමා මේ සියලු දෙනා සුබ පතනවා. අපි එතනින් මේ ජයග්‍රාහී පුවතෙන් පස්සේ අවධානය යොමු කරන්න කැමති ලෝකේ වාර්තා වෙන තතු පිළිබඳව අද දවස වෙද්දී සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 21,74,34,959ක් වාර්තා වෙනවා. ඊයේ දවසට විතරක් වාර්තා වෙන අලුත් රෝගීන් සංඛ්‍යාව ලෝකේ 4,96,330ක්. එයින් 1,04,876ක් වාර්තා වෙනවා ඇමරිකා එක්සත් ජනපදයෙන්. ඉන්දියාවෙන් 30,251ක් වාර්තා වෙනවා. ඉන්දියාවෙන් 30,251ක් වාර්තා වෙනවා. නමුත් අද මව්බිම් පුවත්පත ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා උපුටා දක්වමින් සඳහන් කර සිටිනවා මේ මාසයේ සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාස වෙද්දී ඉන්දියාවේ තවත් දරුණු කොවිඩ් රැල්ලක් ඇතිවීමේ අවදානම තියෙනවා කියලා වාර්තා කර සිටිනවා. අද මව්බිම් පුවත්පතයි මේ පුරත සඳහන් කර සිටින්නේ ඉන්දියාවේ කොවිඩ් තුන්වන රැල්ල දෙවන රැල්ල ඉක්මවා යයි කියලා විශ්වාසය පළ කරන්නේ. දෙවන රැල්ල කොයිතරම් බරපතල වුණාද කියන කාරණාව අපිට මතක් කරන්නට පුළුවන්. කොහොමුණත් මේ දෙවන රැල්ලටත් වඩා තුන්වන රැල්ල ඉන්දියාවේ බරපතල වෙයි කියලා ඉන්දියානු සෞඛ්‍ය බලධාරීන්ම ගණන් හිලව් හදලා තියෙනවා. ඉන්දියාවේ මේ ගැටලුව ඇති වෙන්න කලින් එහෙම නැත්නම් ඉන්දියාව මේ අර්බුදයට යන්න කලින් අපේ ගැටලුව විසඳගන්න එක හොඳයි. මොකද අපේ සැපයුම් පද්ධතියට ඔක්සිජන් වගේ සැපයුම් පද්ධතියට ඉන්දියාවේ ඇතිවන පීඩනය නරක විදියට බලපාන්න පුළුවන් නිසා. එහෙම කියද්දී රෝගීන් වාර්තා වීම පිළිබඳව සඳහන් කරන්න අද ලංකාදීප පුවත්පත මතක් කරන එක කාරණයක්. ඒ තමයි කොරෝනාවෙන් ලංකාවේ මියගිය උදවියගෙන් 85%ක්ම නිදන්ගත රෝගීන්. වසංගත රෝග විද්‍යාංශයේ විශේෂඥ වෛද්‍ය රංජිත් පතුවන්තුලා මහත්මයා අනාවරණය කරනවා කොවිඩ් ආසාදිත වීමෙන් මරණයට පත් වූවන්ගෙන් 85%ක්ම කුමන හෝ දීර්ඝකාලීන රෝගී තත්ත්වයන් වලින් පසු නිදන්ගත රෝග වලින් පෙළෙන්නන් බව තහවුරු කරනවා. ඒක අද අරුණ පුවත්පතත් කියනවා. අරුණ පුවත්පත කියන්නේ අගෝස්තු 13 දක්වා කොවිඩ් මරණ 6,985ක් සිද්ධ වුණා. එයින් 2,261ක්ම දියවැඩියා රෝගීන් කියලා. එයින් 2,261ක්ම දියවැඩියා රෝගීන් කියලා අරුණ පුවත්පත සඳහන් කරනවා. එතකොට ලංකාදීප පුවත්පතේ අර විශේෂඥ වෛද්‍ය රංජිත් පතුවන්තුලා මහත්මයා කරපු ප්‍රකාශය වාර්තා කරනවානේ. එතුමා සඳහන් කරන විදිහට වසංගත රෝග විද්‍යා අංශය අගෝස්තු මාස 13 වෙනිදා දක්වා වාර්තා කළ 6,985ක් වන කොවිඩ් මරණ අතරින් 6,709කටම හේතුව ආයති ඉලක්කම කියනවා 6,985ක් මරණ වාර්තා වුණ අගෝස්තු 13 වෙනිදා දක්වා එයින් 6,709කටම හේතුව දියවැඩියාව
අධික රුධිර පීඩනය, වකුගඩු ආබාධ, හතිය වගේ තත්ත්වයන්, නිදන්ගත රෝග තත්ත්වයන්. දැන් එහෙම වුණාම මොකද්ද මේකට කරන්න පුළුවන් දේ? එබැවින් මෙවැනි රෝගාබාධයන් ඇති අය කඩනමින් කොවිඩ් එන්නත ලබා ගැනීම කළ යුතු බව විශේෂයෙන්ම අවුරුදු 60ට වැඩි මෙතෙක් එන්නත ලබා නොගත් අය සිටින්නම් ප්‍රදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂක දැනුවත් කර නිවසටම ගෙන්වාගෙන එන්නත ලබා ගන්න පුළුවන් කියන කාරණාවත් මතක් කරනවා. ඒ වගේම අගෝස්තු 13 වෙනිදා දක්වා වාර්තා වෙච්ච මේ මරණ වලින් 2261ක්ම දියවැඩියා රෝගීන් කියන කාරණාවත් අද අරුණ පුවත්පත සඳහන් කරනවා. දැන් ඩෙල්ටාවටත් වඩා භයානක ලැම්ඩාවටත් මේ එන්නත් වලින් ආරක්ෂාව සැලසෙනවා කියන කාරණාවත් අද ලංකාදීප පුවත්පත සඳහන් කරනවා. දැන් මොකද මේ එක එක එන ප්‍රභේද ගැන, මරණ ගැන, මේ ඉලක්කම් ගැන අපි කතා කරනවා. හැබැයි අපි විසින් කරන්න ඕනේ සමහර කාරණා මගහැර ගන්නවා. ඒ කියන්නේ තවමත් හුඹස් බිය තියෙනවා. මේ එන්නත් විද ගැනීම පිළිබඳව ආසාත්මිකතා ඇති වෙයි, විවිධ කතන්දර තියෙනවා, වන්දකරණයට ලක් වෙයි කියලා. ඒ නිසා ඩෙල්ටාටත් වඩා භයානක ලැම්ඩාටත් එන්නත් වලින් ආරක්ෂාව තියෙනවා කියන කාරණාව අද ලංකාදීප පුවත්පත අවධාරණය කරනවා. ඒ කාරණාව නැවත මතක් කරන්න කැමතියි. මොකද දැන් මේ විවිධ ප්‍රභේද පිළිබඳව සඳහන් වෙද්දී එන්නත විදගැදීම තමයි ඉතාමත්ම වැදගත් වෙන්නේ. කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදයටත් වඩා දරුණු ප්‍රභේදයක් වුණ ලැම්ඩා ප්‍රභේදයටත් දැනට භාවිත කරන කොවිඩ් මර්ධන එන්නත් වලින් ආරක්ෂාව ලැබෙනු ඇතයි අපේක්ෂා කරන බව කොළඹ වෛද්‍ය පීඨයේ ඖෂධ වේදී පිළිබඳ මහාචාර්ය විශේෂඥ වෛද්‍ය ප්‍රියදර්ශිනී ගලප්පත්ති මහත්මිය සඳහන් කර සිටිනවා. ඒ වගේම දැන් ප්‍රභේදය කුමක් වුණත් දැනට ලංකාවේ භාවිත වන මේ එන්නත් වර්ග ඕනම එකකින් මේ එන ප්‍රභේදයක් මර්ධනය කරන්න පුළුවන් හැකියාව තියෙනවා කියලා අවධාරණය කරනවා. සහ කොවිඩ් එන්නතේ වාසි ගොඩයි කියලා දිනුෂ සඳහන් කරන විශේෂඥ වෛද්‍ය දීපා ගමගේ මහත්මිය. එතෙන්ට එන්න කලින් මට බුද්ධික ඉඩක් දුන්නොත් හරි කියන්නකෝ ඉස්සෙල්ලා ওই කතාව. මේ කතාව කියලා ඉන්නම්. සන්ධ්‍ය කරුණාරත්න මේ වාර්තාව ඉදිරිපත් කරන කොවිඩ් මර්ධන එන්නත ගැනීමෙන් පවතින වාසි ගොඩක් පිළිබඳව තමයි සාකච්ඡා කරන. රෝගයේ ඇතිවන සංකූලතා හා මරණය වලට වඩා බොහෝ ඉහළ අගයක් ගන්නා බව වසංගත රෝග විශේෂඥ පිළිබඳ දීපා ගමගේ මහත්මිය දිනමට ප්‍රකාශ කරලා තියෙනවා කියලා තියෙනවා. කොවිඩ් රෝගයෙන් කියන්නේ වාසි ගොඩක් ඇති වෙන හේතු කියලා තියෙනවා. සංකූලතා හා මරණ වලට වඩා බොහෝ ඉහළ අගයක් ගන්නා බව සඳහන් කරනවා. එම නිසා අනිවාර්යෙන්ම එන්නත් කරන්නට ලක් විය යුතු බවත් ප්‍රකාශ කරලා තියෙනවා. ඕනෑම එන්නතකට යම්කිසි අතුරු ආබාධයක් තිබිය හැකි බවත් එම අතුරු ආබාධ වලට එරෙහිව ඉහළම ප්‍රතිකාර ලබා දීමට සූදානම්ව කොවිඩ් මර්ධන එන්නත්කරණය සිදු කරන බවත් ඇය ප්‍රකාශ කරා. කොවිඩ් මර්ධන එන්නත්කරණ ලබා දී දින 10ක් ගතවන තෙක් සොයා බැලීම් සිදු කරන බවත් අතුරු ආබාධ ඇති වූ බවට ඇතැම් අවස්ථාවලදී වාර්තා වීම සිදුවන බවත් ඇය කියා සිටියා. කොවිඩ් රෝගයට ඇතිවන සංකූලතා සහ මරණ සම්බන්ධයෙන් සලකා බලන විට එන්නත්කරණයෙන් පැමිණෙන අතුරු ආබාධ තරම් සැලකිය යුතු දෙයක් නොවේ කියලා සඳහන් කරන්නේ. එතුමිය පැහැදිලි කරලා දෙනවා සංකූලතා ගොඩක් ඇති වෙන්නට පුළුවන්. ඒ වගේම තමයි කොවිඩ් රෝගය නිසා මරණය දක්වාපත් වෙන්නට පුළුවන්. නමුත් එන්නත්කරණය කරපු අයට මේ ඉතාමත්ම අඩු විදිහට තමයි බලපාන්නේ. ඒක නිසා එන්නත්කරණය කරගන්න කියන එක තමයි කියන්නේ. එන්නතේ තියෙන සංකූලතාවයන් ඒ තරම් ගණන් ගන්නට ඕන කාරණාවක් නෙවෙයි. පොඩ්ඩක් උණක් ගනී. නැත්නම් පොඩි කැසීමකට ලක් කරයි. ඉඳලා හිටලා තමයි හැම දේවලුත් වාර්තා වෙලා තියෙන්නේ කියන එක තමයි වෛද්‍ය දීපා ගමගේ මහත්මිය ප්‍රකාශ කරන්නේ. ආචාර්ය චන්දිම ජීවන්දර මහත්මයාත් මේ කාරණා තවත් පැහැදිලි කරනවා. ඒ කියන්නේ එන්නත අරගෙන ආසාත්මිකතාවට ලක් වෙලා මියගිය කිසිවෙක් ලංකාවෙන් වාර්තා වෙන්නේ නැහැ. එන්නත ආසාත්මික වී කිසිවෙකු මිය යන්නේ නැහැ. ආචාර්ය චන්දිම ජීවන්දර කියනවා කියලා නයනතරංග ගමගේ වාර්තා කරනවා. අද අරුණ පුවත්පතටයි මේ වාර්තාව ගෙන එන්නේ. ඒ අනුව විශේෂයෙන්ම සඳහන් කරන කාරණාව පළමු එන්නතේදී ආසාත්මිකතා ඇති වුණා නම් නැවත එන්නත් කරනේදී ආසාත්මිකතා මතුවීම අවමයි කියලා ආචාර්ය චන්දිම ජීවන්දර මහත්මිය කියනවා. ඒ වගේම දිගුකාලීන අතුරු ආබාධ නොමැතිව කොවිඩ් එන්නත් නිසා ඇතිවන ආසාත්මිකතා ඉක්මනින් අවසන් වනවා කියලා. මේ එන්නත මගින් ආසාත්මිකතා කෙටි කාලයක් ඇතුළත නිමා වෙනවා කියන අදහස තමයි මේ ලබා දෙන්නේ. විශේෂයෙන්ම ආසාත්මිකතාවන්ගෙන් පෙළෙන යෞවනයන් තුළ ඇති දෙගිඩියාව ආමන්ත්‍රණය කිරීම කියන මාතෘකාවෙන් ලිපියක් ලියමින් තමයි එතුමා සඳහන් කරන්නේ. බොහෝ දෙනෙක් බිය කළා තියෙනවා, බිය වෙලා තියෙනවා එන්නත ලබා ගන්න. හැබැයි දැන් ප්‍රවණතාව හොඳයි. දැන් රටේ ජනතාවගෙන් 50% ඉක්ම වූ ප්‍රමාණයකට දෙවන එන්නතත් ලබා දීමේ කටයුතු සිදු වෙනවා. ඉලක්කය තියෙන්නේ මේ මාස ඉවර වෙද්දී අවුරුදු 30ට වැඩි සියලුම දෙනාට එන්නත ලබා දෙන්න. ඒ අතරේ ටොසිලිසුමාබ් කියන ඖෂධය පිළිබඳව කතා වෙන්න පටන් ගත්තා. කොවිඩ් රෝගියෙකුට දෙන්න ටොසිලිසුමාබ් එන්නත රුපියල් ලක්ෂ 8කට දෙමට ගොඩින් අරන්. වටිනාකම ලක්ෂයයි. උදේජී වේකනායක වාර්තා කරනවා ලක්ෂ 8කට දෙමට ගොඩින් අරගෙන.
අද අරුණ පුවත්පතයි මේ පුවත සඳහන් කර සිටින්නේ. මේ එන්නතේ සාමාන්‍ය මිල රුපියල් ලක්ෂයක් පමණ වෙනවා. දෙමටගොඩ ප්‍රදේශයේ ඔසුසලක හිමිකරුවෙකුගෙන් මේ එන්නත ලබාගෙන ඇත්තේ වෛද්‍යවරයෙකුගේ නිර්දේශය මත. මේ රෝගියා ජපානයේ සිට මෙරටට පැමිණි පුද්ගලයෙක්ලු හලාවත ප්‍රදේශයේදී ඉන්නේ. කොහොම වුණත් සෞඛ්‍ය අමාත්‍යාංශය නම් කියන්නේ මේ එන්නත වෛද්‍ය සැපීම අංශය හෝ පෞද්ගලික රෝහල් වල නැහැ කියලා. ශ්‍රී ලංකාවට මේ එන්නත ආනයනය කරන ලබන්නේ පෞද්ගලික සමාගමක් විසින්. ඒ කෝටා ක්‍රමයකට. ඒ සමාගම ඖෂධ සැපීම නිෂ්පාදනය පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයට දැනුම් දීලා තිබෙනවා. ඉදිරි දෙසතිය ඇතුළතදී එන්නත් 600ක් ලංකාවට ලැබීමට නියමිත බව. මේ එන්නත වෙනත් රටවල වලින් ලබා ගැනීම සඳහා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවත් මේ වන විට කටයුතු කරමින් සිටිනවා කියලා වාර්තා කරන තියෙනවා. මොකද මේ ටොසිලිසුමාබ් කියන ඖෂධය කෝටා ක්‍රමයට තමයි ලැබෙන්නේ. එහෙමයි වාර්තා වෙන්නේ තතුදත් අය කියන්නේ. එතකොට අපිට ලැබෙන්න ඕනේ කෝටාවට අදාළව එන්නත් 600ක් ලබන මාසෙ වෙද්දී ඒ කියන්නේ මේ හිටින් පටන් ගන්න මාසෙ වෙද්දී ලැබෙනවා කියලා අදාළ සමාගම තහවුරු කරලා තියෙනවා. ඊට අමතරව දැන් ওই කෝටා එක යටතේ එන්නත ලබාගත්ත තමත් රටවල් ඉන්නවා. ඒ රටවල් වලින් ගන්න පුළුවන්ද කියලා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථා උත්සාහ ගන්නවා. දැන් අපිට ඔය ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාගත්තෙත් ඒ විදිහටනේ. ඇස්ට්‍රාසෙනිකා එන්නත තිබුණේ නෑ ගන්න. ෆැක්ටරිය වැහුවා කියලා දන්නවනේ. එතකොට හැබැයි ඊට කලින් සමහර ධනවත් රටවල් අතිරික්තයක් තබා ගත්තා. ජනාධිපතිතුමා පෞද්ගලිකව කතා කළා. ඒ අනුව තමයි අර ජපානෙන් ඇස්ට්‍රාසෙනිකා මාත්‍රා මිලියන 1.4ක ප්‍රමාණයක් ඉල්ලා සිටියේ. එතකොට දැන් මේ ටොසිලිසුමාබ් කියන ඖෂධය තියෙන කෙනෙක් ලක්ෂ 8ක් දීලා හරි ගන්නවා. මොකක්ද මේ ඖෂධය? මේක කොහොමද පාවිච්චි කරන්න ඕනේ? එහෙම නැත්නම් මේක පාවිච්චි කරන අවස්ථාව පිළිබඳවත් අද පුවතක් පළවෙනිව ලංකාදීප පුවත්පත කොවිඩ් රෝගී ටොසිලිසුමාබ්. ඔව් ටොසි කියලා නේ කියන්නේ. එතකොට මේ එන්නත කොයි වෙලාවෙද පාවිච්චි කරන්න ඕනේ කියන කාරණාව පිළිබඳව තවදුරටත් සඳහන් කරනවා. ඒ අරුණ පුවත්පතේ ඇතුල් පිටුවක හරිද? පිටුව පෙරලන්න ඉඩ දෙන්න. පිටු මේ රට දකින්න පිටුනේ පෙරලන්නේ. එතකොට මේ ලක්ෂයට විකුණන්න තියෙන එක ලක්ෂ 8ට අරගෙන එන්නත ලබා දෙන හලාවත ප්‍රදේශයේ ජපානයේ ඉඳලා ආපු පුද්ගලයෙක්ට. කොවිඩ් උත්සන්න නම් ටොසි තහනම් හරිද? ඒකයි මේ පොත මේ තෝරලා හොයලා කිව්වේ වරුණි පෙරමුණයි වාර්තා කර සිටින්නේ. දැන් මේ ලක්ෂ 8ට අරන් දුන්නා කියලා කිව්වන් පස්සේ කොහොම හරි එළිය ඇති කියලා ලක්ෂ 8 බෙරෙන් 10 කියලා අරගෙන දෙන්න ඉඩ තියෙනවානේ. කොවිඩ් ආසාදිතයන් සඳහා ලබා දෙන ටොසිලිසුමාබ් ඖෂධය රෝගයේ උත්සන්න වූ අවස්ථාවකදී ලබා නොදිය යුතු බව කොළඹ විශ්වවිද්‍යාලයේ ඖෂධ වේදිකය පිළිබඳ මහාචාර්ය ප්‍රියදර්ශිනී ගලප්පති මහත්මිය සඳහන් කරනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය මේ කොවිඩ් රෝගීන් සඳහා දෙන්න පුළුවන් ඖෂධයක් විදිහට නම් කරපු එහෙම නැත්නම් අනුමත කරපු දෙවන ඖෂධය මේක කියලා එතුමේ සඳහන් කරනවා. හැබැයි ටොසිලිසුමාබ් ඖෂධය කොවිඩ් රෝගිය සඳහා නිපදවූ ඖෂධයක් නෙවෙයි. ඒක ආතරයිටිස් රෝගිය සඳහා නිපදවූ ඖෂධයක්. මේ වන විට කොවිඩ් සඳහා ඇති හොඳම ඖෂධය එහෙම නැත්නම් හොඳම විසඳුම කොවිඩ් මර්ධන එන්නත. ඒක මිසක් මේ කොවිඩ් හැදලා අමාරු වෙලා ඉන්නවා කියලා කළු කඩෙන් හරි අරගෙන මේ එන්නත ලබා දෙන්න එපා. අනිත් එක අපි දන්නවා සාමාන්‍යයෙන් ලංකාව ඉන්දියාව වගේ රටවල බුද්ධික. එතකොට මේ එන්නත කියලා සමහරවිට ඇල්ලතර ටිකක් දාලා දෙන්නත් ඉඩ තියෙනවා. විශේෂඥ වෛද්‍ය ප්‍රියදර්ශිනී ගලප්පති මහත්මිය සඳහන් කර සිටින්නේ කොවිඩ් උත්සන්න නම් ටොසි තහනම් කියලා. ටොසි වලටවත් ටොසිලටවත් අහු වෙන්න යන්න එපා කියලා කියන්නේ. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දූෂණ ඇතැයි YouTube නාලිකාවකට හෙළි කර විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර අද CID හමුවට කියලා දිව ඉන පුවත්පත වාර්තා කරනවා. හේමන්ත රන්දුනි මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දූෂණ ඇතැයි YouTube නාලිකාවකට හෙළි කළ අයයි විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර අද CID හමුවට කියලා හේමන්ත රන්දුනිගේ වාර්තාව. මේ වන විට වංචා දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් YouTube නාලිකාවක් ඔස්සේ සිදු කළ හෙළිදරව්වක් පිළිබඳව ප්‍රශ්න කිරීම සඳහා වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවාගෙන තියෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ඊයේ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා හමු වෙලා මේ පිළිබඳව දැනුම් දී ඇති අතර අද 8:30ට ඒ මහතා දෙපාර්තමේන්තුවේ පෙනී සිටීමට නියමිතයි. කොරෝනා පරීක්ෂාව සඳහා යොදා ගන්න ඇන්ටිජන් කට්ටල ගෙන්වීම සහ එම පරීක්ෂණ සිදු කිරීම සම්බන්ධයෙන් බරපතල ගැටලුවක් පවතින බවත් ඖෂධ නියාමන අධිකාරිය, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව යන ආයතන තුල වංචා දූෂණ සහ ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතිය විනාශ වීම සම්බන්ධයෙන් වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පසුගියදා මහත් ආందోලනාත්මක හෙළිදරව්වක් කරලා තිබුණා කියලා තමයි මෙහි සඳහන් කරන්නේ. මේ අතර වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා මෙම සාකච්ඡාවේදී සිදු කරන ලද ඇතම් ප්‍රකාශ සම්බන්ධයෙන් විනය පරීක්ෂණයද පැවැත්වීමට සූදානම්ව සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරලා තියෙනවා.
ආරංචි මාර්ග සඳහන් කරා කියලා. කියන්නේ කොරෝනා මර්ධනය ඇතම් පුද්ගලයන් විසින් ජාවාරමක්ද කරගෙන සිටින බවද ඒ මහතා මේ සාකච්ඡාවේදී හෙළිදරව් කරලා තිබුණා කියලා සාකච්ඡා කරලා තියෙනවා, කතා කරලා තියෙනවා. හේමන්ත රන්දුනුයි දිවයිනට එම වාර්තාව ඉදිරිපත් කරන්නේ. 30ට වැඩි සියලු දෙනාට ඕන තැනකින් එන්නත ලබා ගන්න පුළුවන් කියලා වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහත්මයා කරපු ප්‍රකාශයෙන් නිසා එන්නත් කරන වැඩසටහන 60ට වැඩි අය එන්නත් කරණයට ලක් කිරීමේ වැඩසටහන අවුල් වෙලා තියෙනවා කියලා GMO එක කියනවා. 60ට වැඩි එන්නත් කරන වැඩසටහනේ අවුලක් එන්නතේ වගකීම හමුදාවට දුන්නට අපි කැමති නෑ කියලා GMO එක කියනවා. JT ද සිල්වායි වාර්තා කර සිටින්නේ අද මව්බිම පුවත්පතට. ඊළඟට මෙන්න අර ඉතාලියන් එහෙම බලාගෙන ඉන්නවා නම් ඔන්න රට රැහෙන්න මේ පොත ඉස්සෙල්ලම කියනවා COVID-19 ඉවතට ශ්‍රී ලංකාව ඇතුළු රටවලට ඉතාලියේ සහ එක්සත් අරාබියේ දොර ඇරෙයි කියලා අශිකා ජයවීර වාර්තා කරනවා. අද පුවත්පත්වල ඉස්සෙල්ලම මේ පොත වාර්තා කරනවා අපි. කොවිඩ් වසංගත තත්ත්වය සමග ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවකට ඉතාලියට සහ එක්සත් අරාබි එමිරාජ්‍යයට ඇතුළු වීම සඳහා පනවා තිබූ තහනම ඊයේ සිට ලිහිල් කිරීමට එම රටවල් පියවරගෙන තිබෙනවා. එක්සත් අරාබි එමිරාජ්‍යත් ශ්‍රී ලංකාවේ සහ අනෙකුත් සියලුම රටවල් වල එන්නත් ලබාගෙන ඇති සංචාරකයන් සඳහා දේශ සීමා විවෘත කර තිබෙනවා. එතකොට මේ අහවල් එන්නත ලබා ගත්තොත් විතරද යන්න පුළුවන් කියන ප්‍රශ්නයක් තියෙනවා. අද අරුණ පුවත්පතට අශිකා ජයවීර වාර්තා කරනවා. සංචාරක වීසා බලපත්‍රය සඳහා අයදුම් පත්‍ර සියලුම රටවල ජනතාවට ලබාගත හැකි අතර ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කළ ඕනෑම එන්නතක් ලබාගෙන තමන්ගේ රටවල් වලට එන්න පුළුවන් කියන කාරණාව මේ රටවල් දන්වා තිබෙන බව සඳහන් කරනවා. COVID-19 ඉවතට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් වලට ඉතාලිය සහ එක්සත් අරාබි එමිරාජ්‍යයේ දොරවල් ඇරෙයි කියලා වාර්තා කරනවා. දැන් ලංකාවට ආපූදවිය මරණ බය නිසා දැන් කොහොමත් අතේ තිබිච්ච සල්ලි ඉවර වෙලා තියෙනවා. අනිත් එක ඔවුන් එවන්න ඩොලර් වලින් තමයි අපිට යන්තම් ඔක්සිජන් ලැබෙන්නේ කියන එකත් අපිත් දන්නවා. එක කාරණාවක් තව කියන්න ලොක්ඩවුන් කතාවක් තියෙනවා. ලොක්ඩවුන් තවත් එහාට ගෙන ගියොත් ප්‍රතිඵල තවත් හොඳයි කියලා මහාචාර්ය අර්ජුන ද සිල්වා මහත්මයා කියනවා. ඒක අමාරු වැඩක් බව මාත් පිළිගන්නවා. සුජිත් හේවාජුලික වාර්තා කරන්නේ දැනට ක්‍රියාත්මක කෙරුණු නිරෝධායන කාලයෙන් අනිවාර්යයෙන්ම හොඳ ප්‍රතිඵල ඇති. ඒව ලබා ගන්න පුළුවන්. සම්පූර්ණ ප්‍රතිඵල දැක බලා ගන්න නම් තව සති දෙකක් විතර එන්න වෙනවා. පැපොල බැලඳුණු රෝගීන් 100ක් 200ක් පාරට ආවොත් මොකද වෙන්නේ කියලා අපි දන්නවා. පැපොල රෝගීන් මිනිස්සු මිය නොගිය බවත් හැබැයි ඩෙල්ටා රෝගීන් මිනිසුන් මිය යන බවත් සමහරුන් අද හැසිරෙන්නේ ඒවා අමතක කරලා පැපොලට බයයි නමුත් කොරෝනා වලට බය නෑ වගේ. ඒ නිසා ලොක්ඩවුන් තවත් එහාට ගියොත් ප්‍රතිඵල හොඳයි. ඒ වුණාට ඒක අමාරු වැඩක් කියන එක මාත් පිළිගන්නවා කියලා මැදහත් සහ පුළුල්ව තමන්ගේ විශ්ෙන් එහා ගිහිල්ලා මේ ගැටලු දිහා බලන්න පුළුවන් මහාචාර්ය අර්ජුන ද සිල්වා මහත්මයා කියනවා. අද දිනමින පුවත්පත වාර්තා කරනවා දේශීය බෙහෙත් යෙදූ මුව ආවරණයක් කියලා. දේශීය බෙහෙත් යෙදූ මුව ආවරණයක් බුද්ධිකා ඉඹුලාන ඡායාරූපයක් එක්ක තමයි මේ වාර්තා පළ කරන්නේ. දේශීය ශාකසාර සංඝටක 21ක් යොදා ගනිමින් සෞඛ්‍ය ආරක්ෂිත මුව ආවරණයක් හර්බල් මාස්කයක් නිපදවීමට නව නිර්මාණකරුවෙකු වන දේශපාලන සමන් හෙට්ටිආරච්චි මහතා සමත් වෙලා තියෙනවා කියලා සඳහන් කරනවා. මේ මුව ආවරණය පිළිගැනීමේ අවස්ථාවේ ඡායාරූපයක් තමයි තියෙන්නේ. සුදර්ශනී ප්‍රනන්දු කුල්ලේ වෛද්‍යතුමිය ඇමතිවරියත් ඒ සඳහා සහභාගී වෙලා තියෙනවා. ඔව්. ලංකාදීප පුවත්පත කියනවා පලිබෝධනාශක ගෙන්වීමට ලිහිලක් බුරුලක් ලබා දීලා තියෙනවා කියලා. අද ලංකාදීප පුවත්පතයි මේ පුවත වාර්තා කර සිටින්නේ පලිබෝධනාශක ආනයනය කිරීම සඳහා ලිහිලක් බුරුලක් ලබා දීලා තියෙනවා. ඒ අනුව නියමයන්ට යටත්ව යම් ක්‍රමවේදයකට යටත්ව වසංගත රෝග සඳහා බලපැවැත්වෙන එහෙම නැත්නම් ඒ සඳහා භාවිත කළ හැකි පලිබෝධනාශක ගෙන්වීම සඳහා අවසර ලබා දෙනවා කියලා තමයි අද ලංකාදීප පුවත්පත තවදුරටත් සඳහන් කර සිටින්නේ. ඒත් එක්කම රජයේ පීවර ගැන කියන්නේ ඇමති ජීඑල්ට කාදිනතුමන්ගෙන් සාකච්ඡාවක් කියලා ලංකාදීපයේ මුල්පිටුවේ වාර්තා කරනවා. යොහාන් බාසුර තමයි මේ වාර්තාව ගෙනෙන්නේ. පාස්කු දින ත්‍රස්ස ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වන විට ඇතිවන තිබෙන තත්ත්වය. ඒ කියන්නේ අද චෝදනා පත්‍ර චෝදිතයන් රජයේ මේ සම්බන්ධයෙන් ගෙන තිබෙන කටයුතු පිළිබඳව දැනුවත් කිරීම සඳහා අගරාධිපතිතුමන්ගෙන් වෙලාවක් ඉල්ලලා තියෙනවා. ඒ පිළිබඳව දැනුවත් කරන්න උන්වහන්සේව අගරාධිපතිතුමන්ගේ කාර්යාලය දැනුම් දීලා තිබෙනවා. ඊටමත් ඉක්මනින් වෙලාවක් ලබා දෙනවා කියලා අද යොහන් බාසුර වාර්තා කරනවා ලංකාදීපයට. තවත් පුවත් ගණනාවක් තියෙනවා ඒ සම්බන්ධයෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලේ දිගින් දිගටම ශ්‍රී ලංකාව ලුහුබඳින්නේ ඇයි කියලා අද දිනවෙන පුවත්පතේ වාර්තාව අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්මයාගේ ප්‍රකාශය. ඊයේ දවසේදී මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්මයාගේ තිබුණා විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් නෙළුම් මාවත පරිසරයේ තමයි තියෙන. මෙහිදී තමයි මහාචාර්යතුමා මේ ප්‍රකාශය ඉදිරිපත් කරේ. මානව හිමිකම් කවුන්සිලයෙන් දිගින් දිගටම ශ්‍රී ලංකාව යුහුබඳින්නේ යම් යම් බලල්ලතක් තියෙනවද කියන කාරණාව පිළිබඳව තවත් ඉංග්‍රීසි පුවත්පත්වලත් සඳහන් කරන මේ කාරණා කිහිපයක්.
ඒ වගේම තමයි ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ අයිලන්ඩ් පුවත්පතට වාර්තා කරනවා මේ සම්බන්ධයෙන්ම. ඒ වගේම තවත් කාරණා කිහිපයක් සම්බන්ධයෙන් ලංකාවේ ජර්මන් තානාපති සහ විදේශ ඇමති අතර හමුව සම්බන්ධයෙන් උත් අද වාර්තා කරලා තිනවා මහින්ද අලුත්ගෙදර දිනමිනු පුවත්පතේ වාර්තාව. එහිදී සඳහන් කරලා තිනවා ශ්‍රී ලංකාවේ ජර්මනි ජනරජයේ තානාපති හෝල්ඩර් ලෝක මහතා විදේශ කටයුතු අමාත්‍යාංශයේදී විදේශ ඇමතිතුමා හමුවේ අවස්ථාවේ කතා කරපු දේවල් සම්බන්ධයෙන් දෙරට අතර දීපාර්ශ්වික හා බහුපාර්ශ්වික වශයෙන් පවතින ශක්තිමත් ඵලදායීතාවය සහයෝගීතාවය දිගටම කරගෙන යාම සහ ඒ ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් පුළුල් පරාසයක පැතිරී ගිය කරුණු සම්බන්ධයෙන් තමයි සාකච්ඡා කරලා තියෙන්නේ. සුප්‍රසිද්ධ ජර්මන් සමාගම් ශ්‍රී ලංකාවේ ප්‍රබල ලෙස පෙනී සිටීම පිළිබඳවත් එතුමා ඒ පිළිබඳව කතා බහ කරලා තියෙනවා. ඒ වගේම තමයි රටවල් දෙකටම ප්‍රතිලාභය ලැබෙන පරිදි වෙළඳ අවස්ථා දියුණු කර ගැනීමටත් දීපාර්ශ්වික සහයෝගිතාවයේ වැදගත්කමක් පිළිබඳව සංවර්ධනය පිළිබඳවත් කතා බහ කරලා තියෙනවා කියලා තමයි එහිදී සඳහන් කරන්නේ. ඒත් එක්කම ජිනීවා වලදී හැමදාම ලංකාවට ප්‍රශ්න මතුවීම බලල් අතක වැඩක් දැයි සැකයක් කියලත් අද වාර්තා කරනවා. මහාචාර්ය ජීල්විස් මහත්මයාගේ ඊයේ දවසේදී ප්‍රකාශයක්ම පුවත්පත් ගණනාවක ඒ පිළිබඳ තොරතුරු වාර්තා වෙලා තිබුණා. ගැටලුව තියෙන්නේ දිනුෂ අපෙන් වෙන රටවල් කිසිම එකකට බලපෑමක් සිද්ධ වෙලා නැහැ අද වෙනකන්. ලංකාව ගත්තොත් ලංකාවේ ලෝකෙ කිසිම රටකට බලපෑමක් ඇති කරපු රටක් නෙවෙයි. ලංකාව නිසා යම් රටකට බලපෑමක් ඇති වෙලත් නැහැ. නමුත් එකම ප්‍රශ්නයක් අල්ලගෙන දිගින් දිගටම ඇයි මෙහෙම කරන්නේ? මේක මොන හරි බලලටක් තියෙනවා. ඩයස්පෝරා ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, නැත්නම් වෙන යම් කාරණාවක් වෙන්න පුළුවන්. මෙන්න මේ පිළිබඳව සොයා බලන්න කියලා කතා කරනවා. මේ තරම් ගැටලු සහගත තත්ත්වයන් ලෝකයේ තියෙද්දිත් කතා කරන්න ඕන ප්‍රශ්න ඕන තරම් ලෝකයේ තියෙද්දිත් අති විශාල ප්‍රමාණයෙන් දැන් ඇෆ්ගනිස්තානය ගත්තොත් අනිත් රටවල් ගත්තොත් එimhe කොයිතරම් දේවල් සිද්ධ වෙලා තියෙනවද? එහෙම තියෙද්දිත් ඇයි මේ පුංචි රටට අවුරුදු ගණනාවකට කලින් වෙච්ච සිද්ධි සම්බන්ධයෙන් මෙහෙම පස්සෙන් දුවන්නේ කියන කාරණාව පිළිබඳව සැකයක් තියෙනවා කියන එක තමයි එතුමා ප්‍රකාශ කරන්නේ. නමුත් ඒ සියලු දේවල් සම්බන්ධයෙන් විදේශ ඇමතිවරු ඒ වගේම තමයි එම්බැසිඩර්ස්ලා තානාපතිවරු මේ සියල්ල දැනුවත් කරමින් ඉදිරියට යන්නට සූදානම් කියන එක පිළිබඳවත් සඳහන් කරා ඊයේ දවසේදී තිබුණු ප්‍රවෘත්ති සාකච්ඡාවේදී. ලෝකෙ පුරා ආතතියක් නිර්මාණය වෙලා තියෙනවා. ලෝකෙ විතරක් නෙවෙයි ඔබටත් ආතතියක් ඇති කියලා කියනවා. අද මානසික වැටුනොත් කොරෝනාවේ බලපෑම වැඩි කියලා ලිපියක් තියෙනවා. මේ ආයේ කොරෝනාවට යනවා නෙවෙයි. නිින්ද යන්නේ නැත්නම් ඒ කියන්නේ ඇඳට ගිහින් කල්පනා කරමින් ඉන්නවනම් ඒක එක ලක්ෂණයක් මානසික ආතතිය වගේම. ඒ වගේම විෂාදය වගේ තියෙනවා නම් වෙනතට වඩා උදෙන් නවදි වෙලා කල්පනා කරනවා. එහෙම උදෙන් නවදි වෙන්න මනසිත ඍණාත්මක සිතුවිලි කල්පනා කරමින් ඉන්නවා. ලක්මාල් බෝගහවත්ත දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝවෛද්‍ය ජයමාල් ද සිල්ව මහත්මයා එක කරන සාකච්ඡාවේදී කියනවා පශ්චාත් කොරෝනා සමය ගැන සර්ව සුබවාදීව හිතන්න. ඒ කියන්නේ කොරෝනා සෝවුනාට පස්සේ අනේ ඉස්සර වගේ මම සාමාන්‍ය පරිදි ඉන්න එකක් නෑ කියලා එහෙම සර්ව අසුබවාදීව හිතන්න එපා. සර්ව සුබවාදීව හිතන්න. කොරෝනා වලට තියෙන බය එක පැත්තකින් රෝග ව්‍යාප්තිය පාලනයට හේතුවක් වෙනවා. හැබැයි අධික බිය ඔබව හානියටපත් කරනවා. දවසට එකවරක් ප්‍රවෘත්ති බලන්න, රෑ 10 ප්‍රවෘත්ති බලන්න එපා කියලා කියනවා. ඕන්න අපි ටෙලිවිෂන් වුණත් අපිත් ඒ කතාව කිව්වා. කොරෝනා ගැන හැමතිස්සෙම හොයන්න යන්නත් එපා. හරිද? සමාජ මාධ්‍ය භාවිතාව අඩු කරන්න. අපි අර ඉලක්කම් කියන එක නතර කරෙත් ඔන්න ඔය කාරණාව නිසා. කොරෝනා ගැන හැමතිස්සෙම හොයන්න යන්න එපා. සමාජ මාධ්‍ය භාවිතාව අඩු කරන්න. රෝග ලක්ෂණ නොමැතිව රෝගය ඇතැයි හිතන පිරිස වැඩි වෙලා. මටත් උගුර රිදෙනවා. මටත් නිකන් ඔළුව කැක්කුම වගේ එහෙම හිතන අය වැඩි වෙලා තිනවා. ඒ මේ අපි හින්දා. මේ මාධ්‍ය අනවශ්‍ය විදිහට මේක හුවා දැක්වීම නිසා කියලා දැන් මාධ්‍ය ප්‍රවීණයෝ පවා පිළි අරගෙන තියෙනවා. රෝග ලක්ෂණ නොමැතිව රෝගය ඇතැයි හිතන පිරිස වැඩි වෙලා තියෙන්නේ. ඒ නිසා කියලා තමයි විශේෂඥ වෛද්‍ය ජයමාල් ද සිල්ව මහත්මයා කියන්නේ. ඒ ඔන්න කොරෝනා නිසා ඇතිවන තත්ත්වය පිළිබඳව. ඔබ මේ දැන් එක අය බලන කෝණත් එක තමයි තියෙන්නේ. දැන් මානසික වෛද්‍යවරයා බලනවා මානසික වෛද්‍යවරයාගේ පැත්තෙන්. ආර්ථික විශේෂඥයෝ බලනවා ආර්ථික විශේෂඥයෝගේ පැත්තෙන්. හමුදාව බලනවා ඔවුන්ගේ පැත්තෙන්. මේක මේ රටක් වුණාට පස්සේ ඉතින් මෙහෙම තමයි දැන් ලොක්ඩවුන් කරන්න කියලා කතා කරනවා වෛද්‍යවරු. මොකද මේක වහගත්තට පස්සේ වෛද්‍යවරුන්ට ලේසි මේක පැවැත්වීම වළක්වා ගන්න සහ ඒ කාරණාත් එක්ක. ආර්ථික විශේෂඥයෝ කියනවා වහන්න එපා එහෙම වුණොත් එහෙම රට දුවා ගන්න විදියක් නැහැ. මානසික වෛද්‍යවරු කියනවා මේ ගැන කතා කරන්න එපා කියලා. හැබැයි දැනුවත් කළ යුතු ආයතන සහ දැනුවත් කළ යුතු විශේෂයෙන්ම රාජ්‍ය ප්‍රකාශ කරනවා පුළුවන් තරම් ඉක්මනට ජනතාව මේක දැනුවත් කළ යුතුයි නැත්නම් ජනතාව මේක ගැන දන්නේ නැහැ. දැන් පහුගිය කාලෙ තිබිච්ච ලොකුම දේ තමයි ජනතාව මේ වෛරසය ගැන මේ පිළිබඳව දැනුවත් වීමක් නැහැ. අපි දැක්කා විවිධ වැඩසටහන් වලදී. විශේෂඥ වෛද්‍යවරු වෙන්න පුළුවන් නැත්නම් නැමැති ඇමතුරු වෙන්න පුළුවන් මේ පිළිබඳව කාරණා කටයුතු සාකච්ඡා කරන කණ්ඩායම් වෙන්න පුළුවන් ඇවිල්ලා දැනුවත් කිරීම කරා. දැන් ඔන්න ඒකේ
ඊළඟට වෙනවා මානසික පැත්ත. දැනුවත් කළා මානසිකව මිනිස්සු කොහොමද මේකෙන් වැටෙන්නේ? ඒ පිළිබඳව සලකා බලය යුතුයි. ඒක සියල්ල සමබර කළ යුතු කාලයක් මේ උදා වෙලා තියෙන කියන එකයි තේරෙන්නේ. ඇත්ත. අපේ වාර්තාකරණයේ අවසාන අරමුණ වේ යුත්තේ ඒක පෙළඹවීමක් ඇති කරන එක. ඒ පෙළඹවීම ඇති වෙලා නැත්නම් ඒ කියන්නේ එක පැත්තකින් සෞඛ්‍ය මාර්ගෝපදේශන ක්‍රියාත්මක කරන පෙළඹවීමක් ඇති වෙලත් නැත්නම් අනෙක් පැත්තෙන් රෝගය වැළඳිච්ච ගමන් අපි කලබල අපි දන්නේ නැත්නම් මොකද අපි කරන්න ඕනේ කියලා එහෙනම් අපි පිළිගන්න ඕන මාධ්‍යවේදීන් විදිහට අපේ මාධ්‍ය වාර්තාකරණයේ මොකක් හරි අඩුවක් තියෙනවා. මිනිස්සු නීති පිළිපදින්නෙත් නැත්නම් ඒ කියන්නේ තමන් පරිස්සම් වෙන්න ඕන කියන හැඟීම මිනිස්සුන්ට ගිහිල්ලත් නැත්නම් ඊළඟට රෝගය ආසාදෙනු නැන් පස්සේ අපි මොකද කරන්න ඕනේ කියලා දන්නෙත් නැත්නම් අපේ මාධ්‍යකරණයේ මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා. බුද්ධිකව විවිධ කෝණ තියෙනවා කියලා ගුරුවරුන්ගේ විදුහල්පතිවරුන්ගේ කෝණ වලින් බලලා ගුරුවරුන්ට රුපියල් 5000කින් ලබා දෙන්න තීරණය කර තිබෙනවා. අයවැයෙන් විෂමතා අතුරන් කරන තුරු තමයි මේ තීන්දුව අරගෙන තියෙන්නේ. උදේජීව ඒකනායක වාර්තා කරන අරුණ පුවත්පතට ගුරු විදුහල්පති වැටුප් විෂමතාව තුරන් කිරීම සම්බන්ධව ඇමති අනුකමිටු ඉදිරිපත් කළ යෝජනාව ඇමති මණ්ඩලය පිළිගත්තා. ඉන්පසු මේ පිළිබඳව සාකච්ඡා කළ ඇමති මණ්ඩලය තීරණය කළේ ඉදිරි මාස 2 සඳහා රුපියල් 5000ක මුදලක් ගුරු භවතුන් සහ විදුහල්පතිවරුන් වෙත ලබා දීමට අයවැයෙන් පස්සේ මේක ලබා දෙන්න නියමිතයි කියලා කියනවා. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වලට හදිසි රෙගුලාසි පැනවෙනවා. සීනි, හාල්, වී වගේ දේවල් යනු මේකට යටත් කරනවා. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වලට හදිසි රෙගුලාසි පැනුණායින් පස්සේ මෙහෙම හිතුමනාප මිල වැඩි කරන්න බෑ කියලා උදේජීව ඒකනායක තවදුරටත් අරුණ පුවත්පතට ගෙනෙන වාර්තාවක් වරාහිරුණු සීනි කන්ටේනර් 81ක් සතොසට ඒ මගින් මිල පාලනය කරන්න පුළුවන් වෙයි කියලා විශ්වාස කරනවා. රජයේ කම්හල් වලින් සීනි කිලෝ ලක්ෂ 13ක් සතොසට සහ සමුපෙට වාර්තා කරනවා. සීනි තොග මුදලාලිට වික්ක සතොසේ 16 දිනකගේ වැඩතහනම් හොයලා බලද්දී සාමාන්‍යයෙන් සතොස විකුණන ප්‍රමාණයට වඩා දෙගුණයක් සතොස ඇතම් ශාඛාවලට අරගෙන තියෙනවා. මේවා පස්සේ හොයාගෙන ගියාම එළි වෙලා තියෙනවා සතොසට ගන්නවා කියලා අරගෙන පිටිපස්සේ දොරෙන් විකුණලා තියෙනවා. සීනි තොග මුදලාලිට වික්ක සතොස 16 දිනකගේ වැඩතහනම් කියලා. දැන් අපි දැක්ක ඔය සීනි තොග ගැන අල්ලනවා. සීනි ගැන තව කතාවක් තියෙනවද මේ වී ගැනක් තියෙනවා. හරි. වී ගැන කියන්න ලියාපදිංචි නොකළ ගබඩා 52ක වී මෙට්‍රික් ටොන් 8000කට පාරිභෝගික අධිකාරිය මුද්‍රා තබයි කියලා සඳහනක් තියෙනවා. දැන් ඔන්න සීනිත් හංගනවා. මේවා ගෑස් හංගලා තිබෙන්නේ නැහැ නේද? ගෑස් හංගලා තිබෙන්නේ ගෑස් හොයාගන්න බැරි වුණා. දින මිනු පුවත්පත වාර්තා කරනවා ලියාපදිංචි නොකළ ගබඩා 52ක වී මෙට්‍රික් ටොන් 8000කට පාරිභෝගික අධිකාරිය මුද්‍රා තබයි කියන වාර්තාව අමල ප්‍රභාත් වනසිංහ අනුරාධපුර අතිරේක වාර්තාකර්තා මේ ප්‍රකාශ කරන්නේ. ලියාපදිංචි නොකළ වී ගබඩා 52ක මෙට්‍රික් ටොන් 8000කට අධික ප්‍රමාණයක් ඉකුත් සතියේදී පාරිභෝගික අධිකාරිය විසින් මුද්‍රා තබලා තියෙනවා. අනුරාධපුරයේ පමණක් එවැනි නීති විරෝධී ගබඩා පවත්වාගෙන යාම සම්බන්ධයෙන් පැමිණිලි 300ක් පාරිභෝගික කටයුතු අධිකාරියට ලැබී ඇති අතර එවැනි ගබඩා 13ක් හඳුනා ගැනීමට පාරිභෝගික සේවා අධිකාරිය විමර්ශන නිලධාරීන් සමත් වෙලා තියෙනවා. ඒ ගබඩාවල තිබී වී කිලෝ ලක්ෂ 10කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවටගෙන තිබෙනවා. එම රාජාංගනයේ යාය 5 සහ යාය 6 අංගමුව තමුත්තිගම නගරය ඇතුළු ප්‍රදේශ රැසක සිදු කළ මේ වැටලීම් වලින් පසුව එම ගබඩා මුද්‍රා තැබීමට පියවරගෙන තියෙනවා. මන්නම් කියන්නේ දිනුෂේ දැන් මේවා මෙහෙම මුද්‍රා තබන දේවල් කියන්නේ මේවා අල්ලලා මුද්‍රා තබනවනේ. සීනි ඇල්ලුවා. මෙට්‍රික් ටොන් ගණනාවක් තියෙනවා. මේ සියල්ල රාජසන්තක කළා සතොසරහා ඊටමත් අඩු මිලට ජනතාවට බෙදලා දෙන්න පුළුවන්. එන්නේ ජනතාව අපහසුතාවයට පත් කරනකොට ඒ වගේ ව්‍යාපාර තියෙන්න ඕනේ. අර ඉඳලා හිටලා පොඩ්ඩක් ඔය ඇෆ්ලටොක්සින් තිබුණට කමක් නැහැ කියලා කිව්වේ. මිනිස්සු මැරෙන්නේ නැහැ කියලා. එහෙම තත්ත්වයන් කරන අයට රජකාලේ දඬුවම් තමයි දෙන්න ඕන. නැත්නම් මෙය කොයිතරම් අසාධාරණයිද? රටේ ජනතාව සහ විශේෂ මාණ්ඩුවත් අපහසුතාවයට පත් වෙනවා. මේකෙන් ජනතාව කොයිතරම් අපහසුතාවයට පත් වෙනවද මේ පිළිබඳව මම හිතනවා දැඩි තීන්දුව අරගෙන කටයුතු කරයි කියලා. එහෙම නැතුව මේ හොර බලලට පොල් බෑන් ගහලා වැඩක් නැහැ. හොර බලලට පොල් බෑන් ගහලා වැඩක් නැහැ. ඊයේත් ගබඩා දෙකක් වටලයි රුපියල් කෝටි 96ක හංගපු සීනි එළියට අදී ලියාපදිංචි නොකළ තවත් ගබඩා දෙකක තිබූ සීනි මෙට්‍රික් ටොන් 4800ක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සහ පොලිසිය ඊයේ සොයාගෙන තිබෙනවා කියලා වාර්තා කරනවා. ඊළඟටදී මට මේ සුබ ආරංචියක් තියෙනවා කියන්න. දැන් සංචාරක කර්මාන්තයින්ද සාමාන්‍යයෙන් අවුරුද්දකට ඩොලර් බිලියන 4.5ක් විතර ලංකාවට ලැබෙනවා කියලා අපි ගණන් බලලා තිබුණා. නමුත් පහුගිය අවුරුදු කිහිපෙම පහුගිය අවුරුදු 2-3 තුලදීම අපිට එය ලබා ගැනීමට හැකියාව ලැබුණේ නැහැ. සංචාරකයන් ලංකාවට එන්නේ මේ රට සංචාරක ආකර්ෂණයත් එක්ක තියෙන කාරණාවත් එක්ක. මේ රට සංචාරකයන්ට කොයිතරම් ආකර්ශනීයයිද? ඒ අනුව තමයි සංචාරකයන් ලංකාවට එන්නේ. අද දින මින පුවත්පත වාර්තා කරනවා ශ්‍රී දළදා මාලිගාවට වැඩි සංචාරක ආකර්ෂණයක්
ට්‍රිප් ඇඩ්වයිසර් වෙබ් අඩවිය පවසයි කියලා. ට්‍රිප් ඇඩ්වයිසර් වෙබ් අඩවිය පවසන විදිහට මේ වසරේ ලොව වඩාත්ම සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථාන අතරට මහනුවර ශ්‍රී දළදා මාලිගාව එක්ව තිබෙනවා. සංචාරක මඟ පෙන්වන ජනප්‍රිය වෙබ් අඩවියක් වන ට්‍රිප් ඇඩ්වයිසර් වෙබ් අඩවිය විසින් සිදු කරන ලද මත විමසුමකින් පසුව මේ අනාවරණය ඇති බව විදේශ මාධ්‍ය වාර්තා සඳහන් කරලා තියෙනවා. මේ ස්ථාන 10 නම් කිරීම සඳහා ට්‍රිප් ඇඩ්වයිසර් වෙබ් අඩවිය ලියාපදිංචිව ලෝකේ පුරා සංචාරය කළ මිලියන සංඛ්‍යාත පිරිසකගේ මතය විමසා බලන බවද එම මාධ්‍ය වාර්තාවල සඳහන් වෙනවා. ලෝකයේ තියෙන හොඳම ස්ථාන 10 අතර ආකර්ෂණීය ස්ථාන 10 අතරට දළදා මාලිගාව පැමිණලා තියෙනවා. දළදා මාලිගාවේ දියවඩන නිලම ප්‍රදීප් නිලංග දෑල මැතිතුමන් ඒ වගේම තමයි ක්‍රිෂාන්ත හිස්වැල්ල මැතිතුමන් තමයි මෙහි සම්පූර්ණයෙන්ම මේ මාධ්‍ය කටයුතු සහ ආවරණ කටයුතු සිදු කරන්නේ. උන් දෙදෙනාටමත් අපි විශේෂ ස්තුතියක් පුද කරනවා. අපේ රටේ මුදුන් මල් කඩබඳු ශ්‍රී දළදා මාලිගාව ලෝකයේ සංචාරක ආකර්ෂණයටත් අනිත් එක දළදා මාලිගාවට සංචාරකයෝ එන්නේ දිනුෂ අපි දන්නවා විශේෂයෙන්ම අපි පූජනීය ස්ථාන වලට සංචාරකයන් එනකොට වෙන භක්තියකින් ගෞරවයකින් එන්නේ. අර පොඩි කොට කලිසමක් අඳගෙන එන තත්වයක් නෙවෙයි තියෙන්නේ. ඉතින් එහෙම රට ගැන ගෞරවයෙන් හිතන්න පුළුවන් සංචාර ක්‍රමයක්. කැසිනෝ ආරම්භ කළා නැත්නම් වෙනයම් ගැළපෙන්නේ නැති දේවල් එක්ක සංචාරක ආකර්ෂණයක් නෙවෙයි මෙතන තියෙන්නේ. ඉතින් මෙන්න මෙහෙම දේවල් තමයි මේ රටට ඉතාමත්ම වටින්නේ. අපි ස්තුතිවන්ත වෙනවා ප්‍රදීප් ළඟ දෑල දියවඩන නිලතුමාටත් ක්‍රිෂාන්ත හිස්වැල මැතිතුමාටත් මෙවැනි තත්වයකට මේපත් කිරීම සම්බන්ධයෙන්. රිලිජියස් ටුවරිසම් එහෙම නැත්නම් ස්පිරිචුවල් ටුවරිසම් කියලා කියන්නේ ඒ ප්‍රභේදයනේ. එතකොට සංචාරක ක්ෂේත්‍රයේ විවිධ ප්‍රභේද තියෙනවා. ඒකට මේ ස්වාභාවික පරිසරය ආරක්ෂා කිරීම වැදගත්. අද ලංකාදීප පුවත්පත ඡායාරූප එක්ක පළ කරනවා. අපිට ඇත්තද නැත්තද මේ ඡායාරූප කියලා පස්සේදී සමානට දැනගන්න පුළුවන් වෙයි. අක්කඩ 250ක රක්ෂිතයේ යලි වගාවට ඩෝසර් කළා කියලා ආනමඩු හිරාන් ප්‍රියංකර ජයසිංහ වාර්තා කරනවා. මේ පිළිබඳව පුත්තලම දිසා වන නිලධාරී සරත් කුමාර මහතා සඳහන් කළේ මේ ජනතා සහභාගීත්වයෙන් සිදුවන නැවත වනවගා කිරීමේ කටයුත්තක් බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවටත් පුත්තලම සහ ආනමඩුවේ භූමිවල හෙක්ටාර 100ක පමණ ප්‍රදේශයක නැවත වනවගාව ආරම්භ කරනවලු. ඒ අනුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ලබා දෙන කායා සහ කොහොඹ පැහැල සිටවීම සඳහා තෝරාගත් ගොවීන් අතින් සිදුවෙනවලු. ඒ පැළ වැවෙනකන් යටි වගාවක් විදියට ගොවීන්ට වගා කටයුතු කරගෙන යන්න ඉඩ දීලා තියෙනවා. කොහොමුණත් පරිසරවේදී ජගත් ගුණවර්ධන මහත්මයා සඳහන් කරන්නේ නීතිඥ ජගත් ගුණවර්ධන මහත්මයා සඳහන් කරන්නේ මේ විදිය හෙක්ටාර 1කට වඩා වැඩි ප්‍රදේශයක මේ විදිය ව්‍යාපෘතියක් කරනවා නම් පරිසර ශක්්‍යතා අධ්‍යයනයක් කරලා ඒකේ අවසරය ලබා ගන්න ඕනි කියලා. ඒ එක පැත්තක්. අනිත් පැත්ත තමයි සියඹලාණ්ඩුව මොනරාග්ගල හේන් ගොවීහු අසරණ වෙලා කියලා වාර්තා කරනවා. ඔවුන් කියනවා වගා කිරීමට ඉඩම් නැහැ කියලා. කැබිලිත්ත රක්ෂිතයේ වගා කිරීමේදී වන සංරක්ෂණ නිලධාරීන්ගෙන් තහංචි. මේ ගැටලුව දෙපැත්තක තියෙන කවදාවත් මැදට ගන්න හරි අමාරුයි. විරාමයට යන්න කලින් එකක් තියෙනවා කියන්න මැති මත කියන කාරණාව යටතේ වත්මන් ආණ්ඩුව රාජිත වගේ හොර එන්නත් ගෙන්වා නැහැ කියලා පාර්ලිමේන්තු මන්ත්‍රී වඳුරු විතානගේ මහත්මයාගේ ප්‍රකාශය ක්‍රිෂාන්ත විතාරණ ඉදිරිපත් කරනවා. දිනවෙන පුවත්පතට සෞඛ්‍ය සංවිධාන පිළිගත් එකක් මිස සෞඛ්‍ය සංවිධාන පිළිගත් එන්නත් මිස රාජිත මහත්තයා ගෙන්නවා වගේ හොර එන්නත් වත්මන් ආණ්ඩුව ගෙන්වා නැතයි පාර්ලිමේන්තු මන්ත්‍රී වඳුරු විතානගේ මහතා ප්‍රකාශ කරා. මේ බව ප්‍රකාශ කරේ ශ්‍රී ලංකා පුද්ගල පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී සජිත් ප්‍රේමදාස මහතා ජනතා විමුක්ති පෙරමුණත් එක්ක එකතු වෙලා රටම කුලප්පු කරලා කියනවා කැපකිරීම කරන්න කියලා. මම අහන්න කැමතියි ඔහුගෙන් විපක්ෂය කළ කැපකිරීම මොකක්ද කියලා. අපි බාර දුන්නේ හොඳ ආදායමක් එක දියුණු රටක්. එහෙම දුන් රට මේ මිනිස්සු කෑවා කියලා ලිව්වනම් ඔහුගේ ප්‍රකාශය වැදගත් කියලා තමයි මధుර විතානගේ මහත්මයා ප්‍රකාශ කරන්නේ. වත්මන් ආණ්ඩුව රාජිත වගේ හොර එන්නත් ගෙන්නා නැහැ. මధుර විතානගේ මහත්මයා ගැන කතා කරද්දී ඒ മന്ത്രിතුමා ගැන කතා කරද්දී මේ වෙලාව විශේෂයෙන් මතක් කරන්න ඕනේ ඊයේ දවසේදී දිනුෂ ඇම්බියුලන්ස් 6ක් එහෙම නැත්නම් ගිලන් රථ 6ක් එතුමා කිසිම වියදමක් නැතුව ඒ කියන්නේ ආණ්ඩුවෙන් රුපියලක්වත් ගන්නේ නැතුව කැඩලා තිබිච්ච ගිලන් රථ 6ක් අරගෙන ඔහුගේ මුදල් සහ තව යාළුවන්ගේ මුදල් එකතු කරමින් මෙය හදලා බාර දුන්න නැවත වතාවක් සෞඛ්‍ය ක්ෂේත්‍රයට. මේ පිළිබඳව අපි සිහිපත් කරනවා කවුරු කරත් හොඳ වැඩක් කරත් අපි යගේ යන්න ඕන. මොන බාධක තිබුණත් ඒ වැඩ කටයුතු හරියට කරගෙන කටකපුවත් කියනවා කියලා කියන්නේ. එහෙම තමයි එතුමා. බොහොම ස්තුතියි රට වෙනුවෙන් මේ කරන වැඩ කටයුතු වෙනුවෙන්. බන්දුල ඇමතුමාට ඉතින් කොහෙද නිදහසක්? කොරෝනා හැදිලත් මට නිදහසක් තියෙනවද? ඒ මදිවට මීඩියාකාරයොත් මාවම වට කරගෙන කන්නනේ බලාගෙන ඉන්නේ. ඔන්න දිනවෙන පුවත්පතේ කාටුනේ සහන මල්ල තියෙනවා.
වන්දල මහත්මයා ඉතින් දුරකථනයනොත් වැඩ අපි දැක්ක වන්දල මහත්මයා මේ සමාජ ජාල ඔස්සේත් වැඩ කටයුතු කරන්න පටන් අරන් තියෙනවා. අංජනගේ කාටුන් එක තෝරගන්නවා දිනමින පුවත්පතෙන්. සෑල්ලා ඡන්ද ඉල්ලද්දි නම් කිව්වේ ජනතාව වෙනුවෙන් මැරෙන්න උනත් ලෑස්ති කියලා. ඒ වුණාට පඩිය දෙන්න ලෑස්ති කිව්වේ නෑනේ. දිනකුඩු පුවත්පතේ කාටුනේ ඩෙල්ටා එක්ක ඩෙල්ටා සුපර් ඇවිල්ලා. ඔන්න ජනතාවට වෙන වැඩ අංජන ඉන්ද්‍රජිත් තමයි දිනමිනට මේ කාටුනේ ඉදිරිපත් කරන්නේ. ඩෙල්ටා එක්ක ඩෙල්ටා සුපර් ඇවිල්ලා. පංකජ රුවින්දගේ සරදම් පොකට් කාටුනේ තෝරගන්නවා රැවුලයි කැඳයි දෙකම බේරගෙන රට අරින්න ඕනි කියලා කබ්රාල් කියනවා. කැඳයි රැවුලයි දෙකම බේරගන්න රට අරින්න ඕනි කියලා කබ්රාල් කියනවා. කැඳ බොන්නත් හාල් කීයද සර්? තිස්ස හේවා විස්සගේ හිනා වැස්ස ටීවී එකට වොයිස් කට් දෙන්න යද්දි ඔබ බය වුණාද මට කොරෝනා හැදෙයි කියලා? පිස්සුද සර්? වෛරස් එකකට වෛරසයක් බෝ වෙන්නේ නැහැ කියලා මම දන්නවනේ. ශ්‍රීකාන්තගේ ශ්‍රී දුපත දිනමින පුවත්පතෙන් තෝරගන්නේ මේ වෙලාවේ ඇවිදින මන්තීරු හදන්නේ උඹලගේ සෞඛ්‍ය ගැන හිතලානේ බං. සර්ලගේ සෞඛ්‍ය ගැනත් බලාගන්න නැත්තම් දුවන්න පාරවල් නැති වෙයි. ජයරත්න වික්‍රමසිංහගේ ෆේස්බුක් කාටුනේ කෝ අනේ අර 725 බද්දට ගෙනාපු සීනි. ඒවා කුබි කාලද කොහෙද බං? MD වීරරත්නට පේනවා ඇඳිරි නීතිය කියලා එකක් තියෙනවානේ. ඒක හරියට බල්ලගේ එල්ලුව වගේ. ඕකයි තත්ත්වේ. ගෙන ආ සීනි 725 බදුවලට දැන් කිනෙන විට දිගිනි ගණනට සැරට රජයට කූඹි කන හින්දා එක දිනට එක දිගට අනුරට හිනාවක් ආවා කට කොනට අනුරාධ තමයි දිවයිනට ඕකයි තත්ත්වේ නිර්මාණය කරන්නේ. අපේ කටකොනට hina එනවද කියලා පේන්නේ අපි මුහුණ ආවරණ දැම්මයින් පස්සේ. අද උදේ 15000ක් ඇවිල්ලා තියෙනවා ස්පුට්නික් V එහෙම නැත්නම් ස්පුට්නික් 5 කියන එන්නත් මාත්‍රා තොගයක් අදත් ලංකාවට ඇවිල්ලා තියෙනවා. එන්නත් දිගටම තියෙනවා. ළඟම තියෙන මුලින්ම ලැබෙන එන්නත තමයි හොඳම එන්නත. මේ රටට ගෙන්නන්නේ සෞඛ්‍ය සංවිධානයෙන් අනුමත කරපු එන්නත් විතරමයි. බය නැතුව එන්නත අරගන්න අපි ජීවිත බේරගමු. පරිස්සම් වෙමු. ඊළඟ අසරදාස